ඔයගොල්ලන් එකතු වෙලා ඉන්නේ elearning.lk channel එකේ bioMap series එකත් එක්ක. මේ දවස්වල ලංකාවේ ක්‍රියාත්මක වෙන ලංකාවේ පවතින දේශපාලන තත්ත්වයක් එක්ක විශේෂයෙන්ම පහුගිය දවස්වල කතා බහට ලක් වුණා මේ ජනතාවගේ අරගල සහ සංගීතය ගැන. ඒ හින්දා අපි කල්පනා කරා දේශපාලනික ගායකයෙක් විදිහට ලෝකේ පුරාම ජනප්‍රිය වෙච්ච බොබ් මාලේ ගැන කතා කරන්න ඕනේ කියලා. බොබ් මාලේ කියන්නේ ජමේකාව කියන පුංචි රටේ ගොඩක් අය දන්නවා ජමේකාව කිව්වම ජමේකාවේ පොඩි ජනවාසයක ඉපදිලා ඊට පස්සේ තරුණ කාලේ සංගීතයට යොමු වෙලා ඒ අනතුරුව ඔහුගේ වයස අවුරුදු 25 30 විතර ලෝකේ පුරා ජනප්‍රිය වෙච්ච ගායකයෙක්. ඔහු ලෝකයේ ජනප්‍රියත්වය ලබා ගත්තට පස්සේ ඔහු ඇත්තටම වැඩි කල ජීවත් වුණේ නැහැ. ඔහු අවුරුදු 36ක වගේ තරුණ වයසකදී මරණයටපත් වෙනවා. හැබැයි අදටත් අපි දන්නවා බොබ් මාලේ කිව්වම හුඟක් අය කතා බහ කරනවා. අපි දකිනවා පින්තූර දකිනවා විවිධාකාර දේවල් දකිනවා. ඒ වගේම තමයි අපි දකිනවා බොබ් මාලේගේ සංගීතයයි බොබ් මාලේගේ කොණ්ඩෙයි කොපි කරාට බොබ් මාලේගේ දර්ශනය කොපි කරනවාද කියලා මිනිස්සු ඒ වගේ දේවල් නොත අහනවා අපි දකිනවා. බොබ් මාලේ කොහොමද මෙච්චර ලොකු යම් කිසි සංකේතයක් බවට පත් වුණේ කියන එක ගැන අපි කතා කරමු. ඒ වගේම ඔහුගේ සංගීතය සහ දේශපාලනය ගැන කතාවත් අපිට කතා කරන්න පුළුවන්. බොබ් මාලේ ඉපදෙන්නේ 1945 අවුරුද්දේ පෙබරවාරි මාසයේ 6 වෙනිදා ජමේකාවේ 9 මයිල් කියන ප්‍රදේශයේ. බොබ් මාලේගේ පියා නෝවෙල් සින්ක්ලෙයා මාලේ, බොබ් මාලේගේ මව සිදෙල්ලා මැල්කම්. බොබ් මාලේගේ පියා බොහොම වයස කෙනෙක් මාලේ උපදිනකොට. ඉතින් ඔහුගේ නම ඇත්තටම රොබර්ට් නෙස්ටා මාලේ. ඒක තමයි රොබර්ට් කියන එක තමයි බොබ් කියලා හඳුන්වන්නේ. ඔහුගේ පියා මරණයටපත් වෙනවා බොබ් මාලේ පුංචි කාලෙම. එතකොට ඔහුගේ මව ඊට පස්සේ ටික කාලයක් බොබ් මාලේගේ හොඳම මිත්‍රයෙක්ගේ පියාත් එක්ක ජීවත් වෙනවා. ඊට පස්සේ කාලෙක ඇමරිකානුවෙක් එක්ක විවාහ වෙලා ඇය ඇමරිකාවට යනවා. බොබ් මාලේ ඇමරිකාවට ගියාම සමහර ලාවට ඒ තමන්ගේ මව ඉන්න ප්‍රදේශයේ කිට්ටුව තමයි ජීවත් වෙන්නේ. බොබ් මාලේ පුංචි කාලේ ඉඳලම සංගීතය ගැන උනන්දුවක් දක්වන කෙනෙක්. ඔහුගේ කුඩා කාලේ මිත්‍රයෙක් එක්ක ඔහුට කියන්නේ බනි වේලර් කියලා නෙවිල් ලිවින්ස්ටන්. එතකොට ඔහුත් එක්ක එකතු වෙලා සංගීතය අත්හදා බලන්න පටන් ගන්නවා කුඩා කාලේ ඉඳලම වයස අවුරුදු 10 11 12 කාලේ ඉඳලම. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝන්ගේ මේ උත්සාහයත් එක්ක ඔවුන් ටිකක් වයසින් මුහුකුරා යනකොට වයසින් වැඩි වෙනකොට ඔවුන් කල්පනා කරනවා ඔවුන්ගේම සංගීත කණ්ඩායමක් ගොඩනගා ගන්න. ඉතින් මාලේ බනි වේලර් සහ පීටර් ටොෂ් කියන තුන්දෙනා එකතු වෙලා තමන්ගේම කණ්ඩායමක් ගොඩනගා ගන්නවා. මේ කාලේ වෙනකොට 1960 ගණන් වල වෙනකොට මේ තරුණ කාලේ මාලේ තමන්ගේ ආගමික සහ දේශපාලන දර්ශනය ටිකෙන් ටික ගොඩනගා ගනිමින් හිටපු කාලේ කියලා තමයි සඳහන් වෙන්නේ. මුල් කාලේ ඇත්තටම ඔහුගේ පවුල කතෝලික පසුබිමකින් එන පවුලක්. කොහොම හරි 1960 ගණන් වල මුල් කාලේ විතර වෙනකොට රස්ටෆාරියානු ධර්මය කෙරේ බොබ් මාලේ ටිකෙන් ටික නැඹුරු වෙන්න පටන් ගන්නවා. රස්ටෆාරියානු ධර්මය අප්‍රිකානු අපි කියනවා සර්ව අප්‍රිකානුවාදී දේශපාලන චින්තනයත් එක්ක ගැට ගැහිච්ච දර්ශනයක් විදිහට තමයි තියෙන්නේ. ඒකෙදි කතා කරන්නේ අප්‍රිකානුවන් ආපහු අප්‍රිකාවට යන එක සම්බන්ධයෙන් අප්‍රිකානු උරුමය සම්බන්ධයෙන් සාකච්ඡා කරන කාරණයක්. ඒ වගේම ඔවුන් ඒ දවස්වල අප්‍රිකානු නායකයෙක් විදිහට ඉතාමත්ම ඉහළින් වැජඹුණු තැනැත්තෙක් වුණ ඉතියෝපියානු අධිරාජයා පිළිබඳ විශ්වාස කරනවා ජේසුස් වහන්සේගේ නැවත පැමිණීම කියලා වුන් විශ්වාස කරනවා ඒ ඉතියෝපියානු අධිරාජයා. ඉතින් මේ විදිහට රස්ටෆාරියානු ධර්මය බැඳිලා තියෙන්නේ අප්‍රිකානු එක්සත්භාවය පිළිබඳ සංකල්පයත් එක්ක. අපි ඔය අප්‍රිකානු එක්සත්භාවය කියන සංකල්පය ඇත්තටම අපි කියන්නේ පෑන් ඇෆ්‍රිකනිසම් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ, සිංහලෙන් කියන්න පුළුවන් සර්ව අප්‍රිකානුවාදය කියලා. මේකේ විවිධාකාර ප්‍රභේද තියෙනවා. සර්ව අප්‍රිකානුවාදය පටන් ගන්න ඇත්තටම ඇමරිකාවේ සහ කැරිබියානු දූපත්වල හිටපු අප්‍රිකානු චින්තකයන් විසින් තමයි මේ සර්ව අප්‍රිකානුවාදය පටන් ගන්නේ.
මේකේ කතා කරන විවිධාකාර දේවල්. එක්තරා කොටසක් කතා කරනවා දේශපාලනික එක්සත්භාවයක් පිළිබඳව අප්‍රිකාව තුල. බොබ් මාලෙත් ඒ ගැන කතා කරලා තියෙනවා. මේ දේශපාලනික එක්සත්භාවය පිළිබඳ වැඩියෙන් කතා කරන්න පටන් ගන්නේ අප්‍රිකාවේ රටවල් නිදහස් වෙන්න පටන් ගත්ත කාලේ 1950 ගණන් වල අන්තිම කාලේ ඉඳන් 1960 ගණන් වල මුල් කාලේ ඒ කාල සීමාවත් එක්ක තමයි මේ දේශපාලනික එක්සත්භාවය කියන්නේ අප්‍රිකාවේ රටවල් එක්සත් විය යුතුයි කියන සංකල්පය ඉස්සරහට එන්නේ. මේ කාලෙම තමයි බොබ් මාලේ රාස්ටාෆාරියානු ආගම ගැන මුලින්ම දැන අඳුනාගෙන ඒ ගැන අධ්‍යයනය කරන්න පටන් ගන්නේ. ඒතර මේ සමකාලීනව තමයි මේ කතන්දර ටික යන්නේ. එතකොට අප්‍රිකාවේ රටවල් නිදහස් වෙන්න පටන් ගැනීමත් එක්ක ගානාවේ න්ක්‍රූමා සහ ඊට පස්සේ තවත් නායකයෝ ඔය අප්‍රිකානු එක්සත්භාවය ගැන සාකච්ඡා කරන්න පටන් ගන්නවා. හැබැයි සර්ව අප්‍රිකානුවාදයේ ඊට වඩා ටිකක් ඈතට යන කතාවක්. එතෙන්දී ඇත්තටම මේගොල්ලන් මූලික වශයෙන් කතා කරනවා විශේෂයෙන්ම ඇමරිකාවේ සහ කරිබියානු දූපත්වල ඉන්න අප්‍රිකානු ජනතාව සම්බන්ධයෙන්. ඔවුන් ආපහු අප්‍රිකාවට යා යුතුයි කියන සංකල්පයක් එක පැත්තකින් එනවා. ඒ වගේම තවත් අර්ථයකින් අප්‍රිකානු ජනතාව අතරේ සංස්කෘතිමය එක්සත්භාවයක් ගොඩනගාගත යුතුයි කියලා සංකල්පයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ සර්ව අප්‍රිකානුවාදයේ විවිධාකාර ප්‍රභේදවලට යොමු වෙලා තියෙනවා. ඊට පස්සේ යම් කිසි කාලයක ඒක යම් ප්‍රමාණයකට යටපත් වෙලා දැන් ආපහු ඒ චින්තනය ඉහළට එන්න පටන් අරගෙන තියෙනවා වර්තමානයේ තුල. ඉතින් මේ පසුබිමේ තමයි අපි ඔය කතා කරන අප්‍රිකාවේ රටවල් නිදහස් වෙන එතකොට අප්‍රිකානු ජනතාවගේ උරුමය ගැන ආපහු මිනිස්සු කතා කරන්න පටන් ගන්නා පසුබිමේ තමයි බොබ් මාලේ තමන්ගේ සංගීත දිවිය ආරම්භ කරන්නේ සහ රාස්ටාෆාරියානු ධර්මය ගැන ඔහු යොමු වෙන්න පටන් ගන්නේ. ඊපස්සේ ඔහු 1966 දී විවාහ වෙනවා රීටා ඇන්ඩර්සන් එක්ක. ඒත් එක්කම ඊට පස්සේ ඔවුන් දිගටම ඔවුන්ගේ සංගීත කටයුතු කරගෙන යනවා. බොබ් මාලේගේ සංගීත කටයුතු එක්තරා පරිවර්තනයකට යොමු වෙන අවස්ථාව තමයි 1972 දී ඔහුගේ කණ්ඩායම බ්‍රිතාන්‍යයේ සංචාරය කරන වෙලාව. ඒ අවස්ථාවේ ඔවුන්ට බ්‍රිතාන්‍යයේදී මුණ ගැහෙනවා අයිලන්ඩ් රෙකෝඩ්ස් ආයතනයේ ක්‍රිස් බ්ලැක්වෙල්. බ්ලැක්වෙල් කල්පනා කරනවා මේ ජමේකානු සංගීතය ලෝකයට ගෙන යන්නට අවශ්‍ය කරන පාර තනන්න. ඒකට බොබ් මාලේ හොඳ පුද්ගලයෙක් හොඳ ඒජන්තයෙක් කියන කාරණේ ඔහු තේරුම් ගන්නවා. ඊට පස්සේ බොබ් මාලේ ඇතුළු කණ්ඩායමත් එක්ක ඔහු වැඩ කරන්න පටන් ගන්නවා අයිලන්ඩ් රෙකෝඩ්ස් ලේබල් එක යටතේ ඇල්බම් කීපයක්ම ඊළඟ අවුරුදුවලදී නිකුත් කෙරෙනවා. Catch a Fire තමයි එක ඇල්බම් එකක්. ඊට පස්සේ Burning ඊළඟට ඊට පස්සේ තවත් ඇල්බම් එකක් දෙකක් නිකුත් කෙරෙනවා. බොබ් මාලේගේ ප්‍රසිද්ධ වෙන එක ගීතයක් තමයි මුල් කාලේ I Shot the Sheriff කියන ගීතය. ඒක බොහොම දේශපාලනික ගීතයක්. එතන කතා කරන සම්පූර්ණ මේ කතාබහම එතකොට එතෙන්දී කතා කරන්නේ ඒ ෂෙරිෆ්වරයෙක් නියෝජනය කරලා ඔහු ඇත්තටම එතෙන්දී ඒ ෂෙරිෆ්වරයා කියන්නේ සම්පූර්ණයෙන්ම දේශපාලන බලාධිකාරයේ එක නියෝජනයක් විතරයි. එතකොට ඔහු ප්‍රශ්න කරනවා මේ දේශපාලන බලාධිකාරය ඇත්ත වශයෙන්ම නෛතිකද? එහෙම නැත්නම් ඒකට මේ සදාචාරාත්මක බලයක් තියෙනවද? හැමෝම නියෝජනය කරන්න කියන ප්‍රශ්නේ තමයි ඔහු එතෙන්දී ගේන්න උත්සාහ කරන්නේ. මේ ගීතය ප්‍රසිද්ධ ගායක එරික් ක්ලැප්ටන්ට අහන්න ලැබිලා ඊට පස්සේ එරික් ක්ලැප්ටන්ගේ වර්ෂන් එකක් ගහනවා මේ කවර් එකක්. ඒකෙන් මේ ගීතය තවත් ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ 1975 වෙනකොට බොබ් මාලේගේ තමන්ගේම ජනප්‍රිය වෙච්ච තමන්ගේම හැකියාවෙන් ජනප්‍රිය වෙච්ච පළවෙනි ගීතය කියලා අපිට කියන්න පුළුවන් No Woman No Cry කියන ගීතය බොබ් මාලේ නිකුත් කරනවා. මේ ගීතය හුඟක් ජනප්‍රියයි. මේ ගීතය කතා කරන්නේත් ඇත්තටම ජමේකාවේ ඔවුන්ගේ ජීවන අරගලය ගැන. මොකද කුඩා කාලේ 9 මයිල් වල ඉඳලා ඊට පස්සේ බොබ් මාලේ ට්‍රෙන්ච් ටවුන් වලට එනවා කිංස්ටන් කිට්ටුව ජමේකාවේ අගනුවර. එතකොට කිංස්ටන් වල ඒ ට්‍රෙන්ච් ටවුන් වල ජීවිතය සහ ඒ ආශ්‍රිත දේවල් ගැන තමයි බොබ් මාලේ මේ ගීතය තුලින් කතා කරන්නේ සාකච්ඡා කරන්නේ. බොහොම ජනප්‍රිය ගීතයක් බවට පත් වෙනවා. ඒත් එක්කම බොබ් මාලේගේ ජනප්‍රියත්වය බොහෝ සෙයින් ඉහළ යන්න පටන් ගන්නවා. මේ කාලේ වෙනකොට හැබැයි ඔහුගේ කණ්ඩායමට විවිධාකාර නම් තිබුණා. තිබිලා අන්තිමට ඒගොල්ලෝ එනවා බොබ් මාලේ ඇන්ද වේලර්ස් කියන නම. මේ තමයි ඔවුන් අන්තිමට යොදාගන්නේ. කෙසේ වෙතත් 1974න් පස්සේ ඒගොල්ලෝ තමන්ගේ
ස්වතන්ත්‍ර නිර්මාණ කරා යොමු වෙනවා. හැබැයි බොබ් මාලේ දිගටම අර තමන්ගේ සංගීත කණ්ඩායමේ නම පාවිච්චි කරනවා. බොබ් මාලේ and the Wailers කියන එක. ඉතින් ඊට පස්සේ ඔහු තවදුරටත් ඊ타මත්ම කඩිනමින් ඔහුගේ සංගීත කටයුතු වල නිරත වෙනවා. නිරන්තරයෙන්ම අවුරුද්දකට ඇල්බම් එක ගානේ වගේ ඊළඟ අවුරුදු වලදී ඔහු නිකුත් කරන්න සමත් වෙනවා. මේ අතරේ ඔහු දේශපාලනයටත් සම්බන්ධ වෙනවා පැහැදිලිව. මොකද මේ කාලේ වෙනකොට 1970 ගණන් වෙනකොට ජමයිකාවේ තිබුණේ බොහොම ව්‍යාකූල දේශපාලන තත්ත්වයක්. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් තිබුණා. එතකොට මේ පක්ෂ දෙකේ නායකයෝ තමයි මයිකල් මෑන්ලි සහ එඩ්වඩ් සීගා. මේ දේශපාලන එදිරිවාදිකමත් එක්ක විශාල වශයෙන් දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා ඝාතන වගේ දේවල් සිද්ධ වෙමින් පැවතුණා. දැන් මේ පසුබිමේ තමයි බොබ් මාලේ ජමයිකාවේ ජීවත් වෙන්නේ. ඉතින් බොබ් මාලේ උත්සාහ කරනවා මේ කාරණේට මැදිහත් වෙලා යම්කිසි ආකාරයක සමතයකටපත් කරන්න මේ පවතින දේශපාලන තත්ත්වය. 1976 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ ඔහු සූදානමින් ඉන්නවා සංගීත ප්‍රසංගයක් පවත්වන්න. දෙසැම්බර් 5 වෙනිදා තමයි මේ සංගීත ප්‍රසංගය පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ. ස්මයිල් ජමයිකා කොන්සර්ට් කියන එක. ස්මයිල් ජමයිකා කොන්සර්ට් ඒ කියන්නේ හිනහැමු ජමයිකා ප්‍රසංගය කියන නමින් තමයි ඒ ප්‍රසංගය පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ. ඊට දවස් දෙකකට කලින් දෙසැම්බර් මාසේ 3 වෙනිදා ඔහු ජීවත් වෙච්ච ගෙදරට ඝාතකයන් වෙඩි තියන කෙනෙක් ඝාතන උත්සාහයක් කෙරෙනවා. ඔහුව වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහයක් කෙරෙනවා. මෙහිදී ඔහුත් ඔහුගේ භාර්යාව වගේම ඔහුගේ කළමනාකරු තුන්දෙනා තුවාල ලබනවා. කෙසේ වෙතත් බොබ් මාලේට ලොකු තුවාල වෙන්නේ නැහැ. ඔහුට පුළුවන්කම ලැබෙනවා 5 වෙනිදා ප්‍රසංගයට සහභාගී වෙන්න. ඊට පස්සේ හැබැයි ඔහු රට අතහැරලා යනවා. 1977 මුල ඉඳලා එංගලන්තේ තමයි ජීවත් වෙන්නේ අවුරුදු 2ක විතර කාලයක්. දරුවත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න ඕනේ මේ වෙලාවේ. දරුවෝ තරම් අපි ගැන හොඳට දන්න වෙන කවුරුත් නැහැ. ඇත්තටම අපි පුදුම වෙනවා දරුවෝ කොච්චර අපි ගැන දන්නවද කියලා දැනගත්තොත්. මොකද දරුවෙක් උපදින්නෙම ඉගෙන ගන්න. යාට ඉගෙන ගන්නේ නැතුව ඉන්න බෑ. දරුවා කියලා කියන්නේ ඉගෙන ගන්න මෙන කෙනෙක්. එතකොට එයා අපි ඉගෙනුවත් නැතත් ඉගෙන ගන්නවා. දරුවන්ට කුඩා කාලේ ඉඳන් අපි විතරයි ඒගොල්ලන්ගේ ලෝකේ. අපි හැරෙන්න වෙන දෙයක් ඒගොල්ලන්ට හිතන්න බෑ. ඉතින් මේ ඝාතන ප්‍රයත්නයත් මේ සිද්ධ වෙච්ච දේශපාලන ආකුල ව්‍යාකුල තත්ත්වයක් එක්ක මාලේ ටිකක් ව්‍යාකූල තත්ත්වයකටපත් වෙනවා. දේශපාලනික වශයෙන් සසලවීමක් ඔහුට සිද්ධ වෙනවා. ඊළඟ අවුරුදුවලදී ඔහුගේ නිර්මාණවල වැඩිපුර එක පැත්තකින් ආගමට වැඩිපුර නැඹුරුතාවයක් වගේම අනිත් පැත්තෙන් දේශපාලනික කාරණා පිළිබඳ වැඩිපුර නැඹුරුතාවයක් ඊළඟ අවුරුදුවලදී දකින්න පුළුවන්. විශේෂයෙන්ම ඔහු එංගලන්තේ ඉන්න කාලේ ඔහු කරපු නිර්මාණවල ඒ කාලේ කරපු ඇල්බම්ස් තමයි එක්සොඩස් ඇල්බම් එක බොහොම ජනප්‍රිය වුණා. ඒකේ ගීත කීපයක්ම තියෙනවා ප්‍රසිද්ධ වෙච්ච ගීත. එක්සොඩස් කියන ගීතයත් ඒන් එකක්. ඊළඟට ජෑමින් කියන ගීය. ඊට පස්සේ අර One Love කියලා බොහොම ප්‍රසිද්ධ ගීතයක් තියෙනවා. ඊට පස්සේ කායා කියන ඇල්බම් එක. ඒකෙත් ඇත්තටම ප්‍රසිද්ධ ගීත කීපයක්ම දකින්න පුළුවන්. මේ ගීතවලදී ඔහු වැඩිපුර කතා කරන්න පටන් ගන්නවා එක පැත්තකින් ආගම සම්බන්ධ කාරණා, අනෙක් පැත්තෙන් දේශපාලනික කාරණා, ඊළඟට ජනතාව මිනිස්සු අතරේ මානව ප්‍රේමය වගේ දේවල් ගැන ඔහු සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. මේ කාලේ ඔහු ජමයිකාව සම්පූර්ණයෙන් අමතක කරන්නේ 1978 දී ඔහු ආපහු ජමයිකාවට එනවා සංගීත ප්‍රසංගයක් සඳහා. ඒක තමයි One Love Peace Concert කියන එක. ඒකෙදී ඔහු කරන්න උත්සාහ කරන්නේ රටේ ප්‍රධාන ප්‍රතිවාදී දේශපාලන නායකයෝ දෙන්නව එක වේදිකාවකට අරගෙන ඇවිල්ලා ඔවුන් දෙන්න මුණ ගැස්වෙන එක. පස්සේ බොබ් මාලේ ඒ දර්ශන තියෙනවා හොයාගන්න පුළුවන්. මේ බොබ් මාලේ ඔවුන් දෙන්නගෙම අත් වලින් අල්ලගෙන ඒ දෙන්නව එකතු කරන්න කරන උත්සාහය. ඉතින් මේ
මේ වගේ උත්සාහයන්ගෙන් දීර්ඝකාලීන බලපෑමක් කියන්නේ කෙටි කාලීනව ලොකු බලපෑමක් වෙන්නේ දීර්ඝකාලීනව බලපෑමක් වුණාද කියන එක අපිට කතා කරන්න පුළුවන්. කෙසේ වෙතත් ඊට අවුරුදු කිහිපයකට පස්සේ ජමේකාවේ අර දේශපාලනික එදිරිවාදිකම් ඒ ප්‍රචණ්ඩකාරී තත්ත්වය තරමක් සමනය වෙන්න පටන් ගන්නවා පස්සේ කාලෙක. කොහොම වෙතත් ඔහුගේ උත්සාහයන් සහ ඔහුගේ ගීත ඒ වගේම ඔහුගේ මේ දේශපාලනික කාරණා ඒ කියන්නේ විශේෂයෙන්ම කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ඊළඟට වහල් මෙහෙය සහ ඒ තුලින් ඇතිවෙච්ච පීඩාවන් ඊළඟට අප්‍රිකානු ජනතාව එක්සත් විය යුතුයි කියන අදහස ඒ කාලේ දේශපාලනික වශයෙන් බොහොම ප්‍රබල අදහසක් විශේෂයෙන්ම අප්‍රිකානු ප්‍රජාවන් අතරේ මේ වගේ කාරණා එක්ක බොබ් මාලේ ඉතාමත්ම ජනප්‍රිය වෙනවා. ඊට අමතරව පැහැදිලිවම ඔහුගේ රෙගේ සංගීතය ගොඩක් දෙනාගේ හිත් වැළඳ ගන්න සමත් වෙනවා. ඉතින් රාෂ්ට්‍රාෆාරියානු ධර්මය ගැන මිනිස්සු දැනගන්න නම් රාෂ්ට්‍රාෆාරියානු ධර්මයේ මිනිස්සු සමහර දේවල් විතරයි උකහාගන්නේ. රාෂ්ට්‍රාෆාරියානු ධර්මය එහෙම ලොකුවට ජනප්‍රිය වෙන්නේ නැහැ ලෝකයේ අඩු ගානේ ජමේකාවේවත්. ඉතින් අර කොණ්ඩේ අර ලොකු කැරලි වවන එක ඊළඟට ඔය ගංජා භාවිතා කරන එක ඒ වගේ සමහර දේවල් තමයි මිනිස්සු එතෙන්දී අල්ලගන්නේ. නමුත් බොබ් මාලේගේ දේශපාලනික ගීත බොහොම ඒ අප්‍රිකානු ජනතාවට අප්‍රිකානු චින්තනයට බලපානවා. මේ කියන්නේ ඒ අප්‍රිකානුවන්ගේ හදවතට දැනෙන විදිහේ ගීත විශේෂයෙන්ම ඇමරිකාවේ කැරිබියානු ප්‍රදේශවල ඊළඟට එංගලන්තයේ ඉන්න අප්‍රිකානු ජනතාව අප්‍රිකාවේ ඉන්න අප්‍රිකානුවන් අතරේ බොහොම ජනප්‍රිය වෙනවා බොබ් මාලේගේ ගීත. කොච්චර ජනප්‍රිය වෙනවද කිව්වොත් සිම්බාබ්වේ රාජ්‍ය නිදහස ලබනකොට 1980 අප්‍රේල් මාසේ 17 වෙනිදා තමයි සිම්බාබ්වේ රාජ්‍ය නිදහස ලබන්නේ. ඒ අවස්ථාවේදී බොබ් මාලේ ආරාධිතයෙක් විදිහට එනවා මේ ප්‍රසංගයක් උදෙසා. කතාවක් කියනවා නිදහස් සිම්බාබ්වේ වල පළවෙනිම මයික්‍රොෆෝන් එකකින් කියපු වාක්‍යය වෙන්නේ ladies and gentlemen Bob Marley and the Wailers කියන එක කියලා. ඒක ඇත්ත නැත්නම් මම දන්නේ එහෙම කතාවක් කියනවා. කොහොම හරි බොබ් මාලේ මේ ප්‍රසංගයේදී ඔහු ගීත ගායනා කරනවා. ඒ වගේම ඔහු සිම්බාබ්වේ කියන නමින්මත් ගීතයක් ගායනා කරනවා. ඇත්තටම සිම්බාබ්වේ රාජ්‍යය වෙනුවෙන්. ඉතින් මේ වගේ බොබ් මාලේ හුඟක් අර පවතින දේශපාලන තත්ත්වයත් එක්ක අප්‍රිකානු ජනතාවගේ අයිතිවාසිකම් ගැනම කතා කරනවා. ඔය ආෆ්‍රිකා යුනයිට් ඒ කියන්නේ අප්‍රිකානු ජනතාව එක්සත් විය යුතුයි කියන කාරණයත් ඒ ගීතයත් ඔහු ගායනා කරන්නේ ওই කාලෙම තමයි. ඔබේ දරුවන් වෙනුවෙන් අප්‍රිකාව එක්සත් විය යුතුයි කියන එක තමයි ඔහු ඒකෙන් කියා සිටින්නේ. බොබ් මාලේ 1980 දී නිකුත් කරනවා අප්‍රයිසින් කියන ඇල්බම් එක 80 ජූනි මාසෙදී. ඒ ඇල්බම් එක ඔහු තවදුරටත් අර එකාතකින් ඔහුගේ ආගමික දර්ශනය පැත්තට වගේම දේශපාලනය ගැන කතා කරන ඇල්බම් එකක්. ඒකේ ප්‍රසිද්ධ ගීතයක් තියෙනවා Redemption Song කියලා. ඒ ගීතය කතා කරන්නේ ඇත්තටම 1937 අවුරුද්දේ මාකස් ගාවි කියන සාර්ව අප්‍රිකානුවාදී චින්තකයා කරපු කතාවක් ආශ්‍රයෙන්. ඒකේ ඔහු කියනවා emancipate yourself from mental slavery, none but ourselves can free our minds කියලා. ඒ මාකස් ගාවිගේ ප්‍රකාශයක්. ඒ කියන්නේ තමන්ගේ මානසික වහල්භාවයෙන් නිදහස් වන්න ඔබේ කියන්නේ අපේ මනස පාලනය කළ හැක්කේ අපට පමණයි කියලා. ඔය වහල් මෙහෙ කාලේ අහුවෙච්ච වහල්ලේ කතා කරන විදිහට තමයි මේ කතාවේ මේ ගීතය ඔහු ලියලා තියෙන්නේ. බොබ් මාලේ ලියලා තියෙන්නේ. මේ ගීතයත් ඇත්තටම හුඟක් ලොකු බලපෑමක් කරපු ගීතයක් අප්‍රිකානු ජනතාවන්ට. කොහොම හරි මේ ඇල්බම් එක නිකුත් වෙලා ටික කාලයක් යනකොට බොබ් මාලේ අසනීප වෙනවා. බොබ් මාලේට කලින් ඉඳලම අවුරුදු කිහිපයකට කලින් පිළිකා තත්ත්වයක් තිබෙන බව සොයාගෙන තිබෙනවා. කොහොම හරි 1980 වෙනකොට ඔහු යුරෝපයේ සංචාරයකට යනවා. ඊට පස්සේ ඇමරිකාවේ එනවා. කියන්නේ සංගීත ප්‍රසංග සඳහා ඔහු යුරෝපයේ සංචාරයකට ගිහිල්ලා ඊට පස්සේ ඇමරිකාවේ සංචාරයක් කරනවා. ඒ අතරේදී 1980 ඔහු අසනීප වෙනවා. එක්තරා අවස්ථාවක ඔහු ව්‍යායාම සඳහා දුවමින් ඉන්න වෙලාවක ඇදගෙන වැටෙනවා. බොබ් මාලේගේ අන්තිම ප්‍රසංගය තියෙන්නේ 1980 සැප්තැම්බර් මාසයේදී පිට්ස්බර්ග් වල ඇමරිකාවේ. ඔහුට ජමේකාවේදී ඔහුගේ අන්තිම ප්‍රසංගය කරන්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහු අසනීප වෙලා ඊන අනතුරුව 1981 අවුරුද්දේ මැයි මාසයේ 11 වෙනිදා ඔහු මරණයට පත් වෙනවා. ඉතින් බොබ් මාලේගේ අවමංගල්‍ය ජමේකාවම වගේම මම හිතන්නේ ලෝකෙම බොබ් මාලේගේ රසිකයින්ව කම්පා කරපු සිද්ධියක්.
ජමේකාවේ සම්පූර්ණ ගෞරව සහිතව ඔහුට ඔහුගේ අවසන් කටයුතු සිද්ධ කෙරෙනවා. බොබ් මාලිගේ බලපෑම ඔහුගේ මරණයෙන් පස්සේ නතර වෙන්නේ නැහැ. මොකද ඔහු ඒ වෙනකොටත් පටිගත කරලා තිබ්බ සමහර ගීත නිකුත් වෙලා තිබෙත් නැහැ. ඒතකොට 1983 දී තව ඇල්බම් එකක් එළියට එනවා. ඒකෙදි තමයි බෆලෝ සෝල්ජර් වගේ ගීත තියෙන්නේ. ඉතින් බොබ් මාලි මිය ගියාටත් පස්සේ තමයි බොබ් මාලිගේ සමහර ජනප්‍රිය ගීත නිකුත් වෙන්නේ. ඉතින් අදටත් බොබ් මාලිගේ ගීත අහන විශාල පිරිසක් ඉන්නවා, රසිකයෝ ගණනාවක් ඉන්නවා. ඒ වගේම තමයි බොබ් මාලිගේ දරුවෝ කීප දෙනෙක්ම බොබ් මාලිගේ ඒ උරුමයත් ඉස්සරහට කරගෙන යනවා, සංගීත කටයුතුත් කරගෙන යනවා. ඉතින් බොබ් මාලිගේ ළමයි ගැන කිව්වම ළමයි ගණනාවක් ඉන්නවා. ඔය එක කියන්නේ තරක් විවාදාත්මක කතාවක් තමයි බොබ් මාලිගේ ඔය මේ පෞල් ජීවිතය සහ ලිංගික ජීවිතය ගැන කතන්දර. ඔහු විවාහ වෙන්නේ රීටා ඇන්ඩර්සන් එක්ක. එතකොට රීටා ඇන්ඩර්සන්ටත් කලින් විවාහයෙන් දරුවෙක් ඉන්නවා, දියණියක් ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ටත් දරුවෝ කීප දෙනෙක් ලැබෙනවා. ඊළඟට ඊට පස්සේ බොබ් මාලි වෙනත් කාන්තාවෝ කීප දෙනෙක් ආශ්‍රය කරලා දරුවෝ කීප දෙනෙක්ම ලැබෙනවා. ඒ විදිහට ඊට පස්සේ වුන් අන්තිමට බොබ් මාලිට ළමයි 10ක් 11ක් විතර ඉන්නවා. මේ අතරින් කීප දෙනෙක්ම සංගීත කටයුතු සඳහා එනවා, සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා. එයින් රීටා ඇන්ඩර්සන් සමග බොබ් මාලිට ලැබෙන පළවෙනි පුත්‍රයා ඩේවිඩ් සිගී කියලා තමයි කියන්නේ. සිගී මාලේ එක චරිතයක් මේ සංගීතය ඉස්සරහට කරගෙන යන. ඒ වගේම ස්ටීවන් මාලේට ග්‍රැමි සම්මාන කිහිප වතාවක්ම ලැබිලා තියෙනවා. ඊළඟට බොබ් මාලිගේ අන්තිම ලාබාලම පුත්‍රයා බොබ් මාලි 70 ගණන් වලදී සම්බන්ධතාවයක් ඇති කරගන්නවා සින්ඩි බ්‍රේක්ස්පියර් එක්ක. සින්ඩි බ්‍රේක්ස්පියර් කියන්නේ 1976 මිස් වර්ල්ඩ් තරඟාවලියේ දිනපු තරුණිය. ඉතින් මේ දෙන්නගේ සම්බන්ධතාවයෙන් උපදිනවා ඩේමියන්නුත් සංගීත ක්ෂේත්‍රයේ ඉන්න චරිතයක්. ඉතින් ඒ වගේ බොබ් මාලිගේ දරුවෝ කිහිප දෙනෙක්ම සංගීතයේ නියැලෙනවා. ඉතින් ඒක හරි ලස්සනයි. ඒ කියන්නේ ඔවුන් තම තමන්ගේ සංගීත කටයුතු වල නිරත වෙනවා. ඊට අමතරව බොබ් මාලිගේ මතකය තවදුරටත් දිගටම පවත්වන්න ඒකත් හේතු වෙනවා. ඊට අමතරව බොබ් මාලිගේ ගීත අදටත් හුඟක් අය අහනවා. අර ඒ ගීතවල තියෙන දේශපාලනික කාරණාත් එක්ක. ඉතින් බොබ් මාලි වගේ දේශපාලනික ගායකයෝ ගණනාවක් ওই කාලවල 70 ගණන් වල 80 ගණන් වල අපි දන්නවා, අහලා තියෙනවා. ඒ අයගේ බලපෑම ලෝකයේ දේශපාලනික අරගලවලට අදටත් බලපාලා තියෙනවා. බොබ් මාලි වගේ අය. ඒ වගේම අනික් පැත්තෙන් ගත්තාම චිලියේ වික්ටර් හාරා වගේ අය, ඊළඟට රුසියාවේ වික්ටර් සෝයි වගේ අය, ඒ වගේ විවිධාකාර අරගලකරුවන්. ඒ කියන්නේ දේශපාලනික සංගීතයෙන් අරගල කරපු මිනිස්සු විදිහට ඒගොල්ලන්ව අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඒ අතරිනුත් බොබ් මාලි කියන්නේ එක්තරා විදිහක සංකේතයක්. අදටත් ලෝකෙ පුරාම කතා කරන දේශපාලනික අරගල කිව්වොත් අනිවාර්යයෙන්ම අමතක නොවෙන නමක් විදිහට තමයි බොබ් මාලිව අපිට සලකන්න පුළුවන් වෙන්නේ. අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. අපි මේ වගේ වීඩියෝස් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා elearning.lk YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Facebook page එක like කරන්න. Facebook page එකේ link එක ඕගොල්ලන්ට description එකෙන් බලා ගන්න පුළුවන්.